ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. වාඩි වෙමු අපි. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ ආධ්‍යාත්මික වන්දනා ගමනේ අපි 25 වෙනි දවසටයි ඇතුල් වෙලා ඉන්නේ. ඒ වචනේ තුළ උන්වහන්සේ දවසින් දවස ඔබව මාව අරගෙන යන ගමන තුළ අපි ජේසුගේ ගැඹුරු සම්බන්ධතාවයේ රහසක් ගැන අද අපි අයිති කර ගන්නවා. ජේසු තාත්තත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? තාත්තත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මගේ ආදර ප්‍රේමාන්තයනි මේ හැම දෙයක්ම තියෙන්නේ සම්බන්ධතාවයක් මතයි. රිලේෂන්ෂිප් එකක් මතයි. ඒක අපි කියන්නේ our religion is a relationship. අපේ ආගම සම්බන්ධතාවයක්. ඒ රිලේෂන්ෂිප් එකක් කියලා කියද්දී ඒ සම්බන්ධතාවයේ ශුද්ධත්වය පියාණු පුත්‍රයාණු ශුද්ධාත්මයාණු එතන කනෙක්ෂන් එක ගේන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි තාත්තා පුතාව කනෙක්ට් කරන්නේ, සම්බන්ධ කරන්නේ. දැන් එතනදී මගේ ප්‍රේමවන්තයනේ දැන් ඒක තමයි උන්වහන්සේ ආදම්ම මවලා මිනිසා තනිව ඉන්න සුදුසු නැහැ කියලා කියන්නේ. අනිත් හැම සතෙක්ම හිටියත් මිනිසා තනිව මිනිස් සුදුසු නැහැ. ඇයි උන්වහන්සේ දකිනවා දෙවියන් වහන්සේ කියලා කියද්දී පියාණෝ පුත්‍රයාණෝ ශුද්ධාත්මයන්ෝ මහා දයාබර කනෙක්ෂන් එකක ඉන්න තැන. ඒ කනෙක්ෂන් එක කිසිම සතෙක්ගෙන් වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනේ. කිසිම කෙනෙක්ගෙන් ඒක ලබා ගන්න විදියක් නැහැ. එතන නිසා තමයි උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ තාත්තත් එක්ක කනෙක්ට් වුණා. ඊට පස්සේ උන්වහන්සේ කතා කරලා කිව්වා ඔබ සේනාකුළුවට යන්න ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ලැබෙනකම්ම. ඒතර ජේසු කතා කරේ ඒ දයාබර කනෙක්ෂන් එක. දැන් එයාලට කිව්වා කොහෙවත් යන්න එපා ඉහළින් බලය ලැබෙනකම් කියලා මගේ ප්‍රමාණය. ඉහළින් ලැබෙන බලය ලැබුණයින් පස්සේ යන්න පුළුවන්. ඇයි එහෙම යන්න එපා කිව්වේ? ජුවාන් 15 උන්වහන්සේ 5 වෙනි වගන්තිය කියන වචනයත් එක්ක. උන්වහන්සේ කතා කළා කියනවා මම මිදිවැල උන්වහන්සේ ඔබ අතු එතනදී බලන්න මගෙන් උන්වහන්සේ කතා කළා කි ජුවාන් 15 5 වෙනි වගන්තිය. උන්වහන්සේගේ වචනය කියන්නේ මම මිදිවැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද කියන්න යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද මම ඔහු තුල ඒ සිටින්ද තැනැත්තේ තැනැත්තේ බොහෝ ඵලදරයි. බොහෝ ඵලදරයි. ඒක හරියට මේක මගේ ප්‍රේමවන්තනේ මේක හොඳටම ඔබට තේරුම් ගන්න පුළුවන්. හොඳටම තේරුම් ගන්න පුළුවන් පෙකණි වැලත් එක්ක. පෙකණි වැලත් එක්ක. එතකොට ඒක උම්බ්‍රිකර් කෝඩ් කියලා අපි කියන්නේ ඒකයි. පෙකණි වැල. එතකොට මේ පෙකණි වැල මගේ ප්‍රේමවන්තයනේ. එතකොට ඒකේ අම්මා පුතාට දරුවාට සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. අම්මා දරුවට සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. ඉතින් අම්මා දරුවට සම්බන්ධ වෙන විදිහේදී ඒ කියන්නේ එයා කන බොන දේවල්, හිතන පතන දේවල් ඔක්කොම කනෙක්ට් වෙනවා. දැන් කොටින්ම කියනවා නම් දැන් ඒ සම්බන්ධතාවය ඊට පස්සේ කිරිදෙන තැනට එනවනේ නේද? කිරිදෙන තැනට ආවයින් පස්සේ දැන් දරුවට උන නම් අම්මා පැනනෝල් මොන්නේ නැද්ද? කොටින්ම කියනවා නම් දරුවාගේ බඩ වේලලා නම් අම්මා පැපොල් කන්නේ නැද්ද? මගේ අම්මත් මෙතන ඉන්නවද? තේරුණාද කියන්නේ? ඉතින් එතනදී තේරුණාද? ඉතින් එතනදී අද අම්මා ගැන කතා කරන්න ගොඩක් තියෙනවා. හොඳ නැහැ අම්මා කියන්නෙම නැතුව ඇවිල්ලා ඉන්නවා. කිසි වෙතක්. මගේ ආදර ප්‍රේමවන්තයනි එතකොට එතනදී බලන්න එතන ඒ ගැඹුරු බැඳීම තියෙන්නේ කනෙක්ෂන් එක. ඒතර උන්වහන්සේ කතා කළා කියනවා මිදිවැල අත්තට සම්බන්ධ වෙනවා වගේ කියලා. ඒ කියන්නේ එතන අවසානයේ ගන්න පස්වෙනි වගන්තියේ එතන බලන්න මන්ද කියන්න මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. කිසි දෙයක් කරන්න බෑ මගෙන් වෙන්. උන්වහන්සේ කතා කරන්නේ මේ කනෙක්ෂන් එක ගැන. මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබව මාව ඩිස්කනෙක්ට් කරන්නේ පාපය. ඔබ මාව ඩිස්කනෙක්ට් කරන්නේ පාපය. හැබැයි මතක තියාගන්න ඩිස්කනෙක්ට් වුණා කියලා එකෙන් අදහස් කරන්නේ නැහැ උන්වහන්සේ වෙනස් වෙලා කියලා. දැන් උන්වහන්සේ මෙතන ඉන්නවා හිතන්න මෙතන මිදිවැලක් තියෙනවා. තේරෙනවද? තවත් හොඳයි. බලන්න ඒක ස්වාමීන් වහන්සේ ප්‍රොවයිඩ් කරලා තියෙන විදිය. මිදිවැලක් තියෙනවා. හිතන්න මම ඩිස්කනෙක්ට් වෙනවා පාපේ. මම ඩිස්කනෙක්ට් වුණාට උන්වහන්සේ එතනම ඉන්නවා. අකීකර පුත්‍රයා තාත්තව දාලා ගියාට තාත්තා ඉඩම් කඩම් විකුණලා වෙන තැනකට ගියේ නැහැ. තාත්තා හිටිය තැනම හිටියා. ඒතර ඔබ මාව වෙන් කරන්නේ පාපය. ස්වාමීන් වහන්සේ ඒකයි
ඒකයි නිරන්තරයෙන්ම පව් කරලා වෙන අවස්ථාවේ උන්වහන්සේ නොයෙක් ඔබට ආරාධනා කරන්නේ එන්න ඒ සම්බන්ධතාවයට. අද උන්වහන්සේ පළවෙනි කියවීමේ විප්‍රවාසගත වෙච්ච ඊශ්‍රායල් ජනතාවට පව් කරලා උන්වහන්සේ ජෙරුසලමෙන් දේවමාලිගාව කඩලා බැබිලෝනියාව රජව අන්ධ කරලා අරගෙන ගිහිල්ලා සම්පූර්ණ අවුරුදු ගානක් 400ක් විතර විප්‍රවාසයේ ඉන්නේ ඊශ්‍රායල් ජනතාව. එයාලට කතා කරන වචනය අපි අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචනය ගන්න. සමිදානෝ මෙසේ වදාරන සේක කියන්නේ. සමිදානෝ මෙසේ වදාළසේක. සුදුසු කාලයේදී සුදුසු කාලයේදී මම නුඹට පිළිතුරු දී මම නුඹට පිළිතුරු දී ගැලවීම දවසේදී ගැලවීමේ දවසේදී නුඹට උපකාර කරන්නෙමි. නුඹට උපකාර කරන්නේ. මගේ ආදර ප්‍රමාන්තින උන්වහන්සේ සුදුසු කාලයේදී ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේදී මම ඔබව ගලව ගන්නවා. ඒත් ඔබගේ මගේ ජීවිතයේ වෙන් වෙච්ච වෙලාවක් තියෙනවා. දාලා ගිය වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ මොනවාස් උත්තර දෙන්නේ නැහැ. සමහරවිට අපි හිතනවා ෂම් මෙහෙම උත්තර දුන්නා නම් මෙතන උත්තර දුන්නා නියමයි නෑ. තව ලෙසන්ස් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මගේ ආදර විමාතනේ ගොඩාක් දෙනෙක් අහනවා ඇයි තහනම් ගාක් මැව්වේ? ඇයි ඒක මවලා? ඇයි තහනම් කරේ ඇයි? එතන තමයි තියන්නේ. තහනම් කරේ කවද හැමදාම බල හූල්ල කෙලගිලගිල ඉන්න නෙමෙයි. දවසක් තිබ්බා එකෙන් කන්න දෙන. හොඳ නරක දැනගන්න ඕන දවසක් තිබුණා. හැබැයි යකා මොකද කරන්නේ? ජම්ප් ඉන් ද ගන්. ඒ කියන්නේ කලින් පන්නලා වැඩ කරවන්නේ යකා නැද්ද? ඒක හරියට ප්‍රීමැරිටල් සෙක්ස් වගේ. විවාහයට කලින් ලිංගිකව එකට ඉන්නවා. ඒක විවාහය තුල ඉන්න දේ ඊට කලින් ඉන්න යකා තමයි ඒව කරන්නේ. නව යෞවන වයසේ සම්බන්ධතාවලට යනවා. ඒක නපුරා කරන්නේ. ඔබව කරන්න තියෙන දේ එදාට කරන්න තියෙන දේ ඒ වෙලාවක් තියෙනවා හැම දෙයකටම වෙලාවක් තියෙනවා. ධර්මෝපදේශකයා බලන්න. ධර්මෝපදේශකයාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මේ වෙලාව ගැන දයාබරව ඔබට මට කතා කරලා කියා දෙනවා මගේ ප්‍රේමාන්තයනි. ධර්මෝපදේශකයාගේ පොතේ කතා කරලා කියන 3 වෙනි පරිච්ඡේදයේ හැම දෙයකටම කාලයක් තියෙනවා. හැම දෙයකටම ප්‍රස්තාවක්ද මේ මහා පොළොවේ හැම කාරණයකටම නිසි කාලයක්ද ඇත. අපි හැමෝම එකට කියවගෙන යමු. උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක්ද සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත. මරන්න එපා හොඳේ. මදුරුව වගේ මාස මරන්න එපා නේද? මරන්න කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත. කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයක් ඇත. මේ ඔක්කොමටම කාලයක් තියෙනවා. වචන ගන්න. අඬන්නට කාලයක් සහ කියන්න අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත. සිනාසෙන්නට අද කාලයක්. අඬනකොට අඬන්න ප්‍රමාණයෙන් hina වෙනකොට hina වෙන. සමහර අය hina වෙන්න බය වෙන්නේ. හෙට අඬන්න වෙයි කියලා. අද නම් hina වුණා හෙට අඬන්න. මේව නෑ. අඬනකොට අඬනකොට අඬන්න. ඒක ලස්සන දෙයක්. කඳුළු කියන්නේ හීලින් පවර් එකක් තියෙන දෙයක්. කඳුළු ගලද්දී සමහර අය ඉන්නව අඬන්න බෑ. අනන්න බැහැ ඇඩෙන්නේ මල ඔබගේ දයාබර කෙනෙක්ගේ මරණයේදී ඔබගේ හැඟීම කඳුලත් එක්ක ප්‍රකාශ වුනේ නැත්නම් කෑ ගහලා ඇඬුවේ නැත්නම් ඔබ තුළ බ්ලොක් එකක් තියෙනවා මගේ ප්‍රේමන්තය. ඒ නිසා අඬන එක දයාබරයක්. ඒක නෝන්ජල්කමක්වත් පාච්චල්කමක්වත් නෙමෙයි. හැමතිස්සෙම හැමදේකින් ඈ ගාගෙන අඬාගෙන ඉන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. නමුත් ඔබගේ ජීවිතයේ තුබලකම ඔබගේ තුවාලය එතන අඬනවක ස්වාමින් වහන්සේ දයාබරව කියන්නේ අනන්න කාලයක් ඇත සිනාසෙන්නට කාලයක් ඇත. වැළපෙන්නට කාලයක් සහ කියන්න වැළපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත. නටන්නට කාලයක් ඇත. බෝල් රූම් හරි මොන එකක් කමක් නැහැ. පෙම්වතුන්ට එක්වීමට කාලයක් සහ පෙම්වතුන්ට එක්වීමට කාලයක් එයින් වැළකීමට කාලයක් ඇත. එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳ ගන්නට කාලයක් සහ වැළඳ ගන්නට කාලයක් වැළඳ ගැනීමෙන් වළකින්නට කාලයක් ඇත. වැළඳ ගැනීමෙන් වළකින්නට කාලයක් ඇත. කොරෝනා වගේ කාල නැද්ද? සොයා ගන්නට කාලයක් සහ සොයා ගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත. නැති වී යන්නට තබා අපි කියමු තබා ගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත. ඉරා දමන්නට කාලයක් සහ එළලන්නට කාලයක් ඇත. නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කතා පළලන්න දෙලලන්න මම දන්නේ මොකක්ද කියලා. හරිද? කාලයක් සහ කතා කරන්න කාලයක් ඇත. එක දවසක් ડોක්ටර් ගාවට ගිහිල්ලා වයිෆ් කිව්වලු අනේ ડોක්ටර් මෙයා හරියට හීනෙන් කතා කරනවානේ ડોක්ටර්. ડોක්ටර් ඇත්ත දැන් කියනවා වයිෆ් ડોක්ටර් කිව්වලු ડોක්ටර් දැක්ක හොඳට දෙනවා ප්‍රශ්න මොකක්ද කියලා. මිසිස් සිරිවර්ධන එයා ඇහැරලා ඉන්න වෙලාවට
චුට්ටක් කට වහගෙන එයාටත් පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. එතකොට එයා හීනෙන් කතා කරන එකක් නැහැ කියලා කිව්වලු නැද්ද? ඉතින් නිශ්ශබ්දව ඉන්නට කාලයක් සහ කතා කරන්න කාලයක් ඇත වචන ගන්න. ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් තේරුම් ගන්න. ඒක ද්වේෂ කරන්න නෙමෙයි කියන්නේ. යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත. හැම දෙයකටම මගේ ප්‍රමාන්තෙනි කාලයක් තියෙනවා. හැම දෙයකටම කාලයක් තියෙනවා. මෙතන හරිම ලස්සන වචනය උන්වහන්සේ අපිට කියන්නේ මගේ ආදර ප්‍රමාන්තයනි 11. උන්වහන්සේ සියලු දේ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා කියන්න උන්වහන්සේ අතීතය අනාගතය පිළිබඳ අනාගතය පිළිබඳ හැඟීම් මිනිස්සුන්ගේ සිතෙහි තබා ඇත. මිනිසුන්ගේ සිතෙහි තබා ඇත. කියන්නේ යම් අවබෝධයක් අපිට තියෙනවා මගේ ප්‍රමාද. යම් අවබෝධයක් තියෙනවා. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයට බැරිය. එබැවින් ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම් ගතිමි. මගේ ආදර ප්‍රමාන්තයනි සම්පූර්ණ අවබෝධය අපිට නැහැ. හැබැයි උන්වහන්සේ අපිට කියනවා සුදුසු කාලෙදී මම ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේදී මම ඔබ ගලව ගන්නවා. ඒ නිසා ඔබට ඔබගේ ඔය හිරවෙච්ච තැන යන්න කාලයක් තියෙනවා. ඔබ ඔය අමාරුකමේ යන්න කාලයක් තියෙනවා. ඒකයි පාලු කරේ අත්දැකීමක් තියෙනවා. මිස්රයෙන් මිදිලා උනා පොරොන්දු දේශයට යන කාලයක් ගත්තා. මේ තැනදී තමයි ඔබගේ ජීවිතේ නපුරක් කුලප්පු කරලා උත්තර දැන් නැති තැන ඔබට ආබ්‍රහම්ට උන්වහන්සේ 75 දී පොරොන්දු දෙලා 99 දී දරුවා ලැබෙන්න 100 දී 100 වෙනකන් අවුරුදු 25ක් ඉන්න උනා. කාලයක් වුණා. අපි ස්වාමි කෙනෙක් වෙන සෙමිනරියේ අඩුම ගානේ අවුරුදු 12ක් ඉන්නට උනා. මට බෝනස් හම්බුණා අවුරුදු 14ක් හිටියා. පනිෂ් වෙලා. කාලයක් මගේ ආදර ප්‍රේමන්තේ කාලයක් ඒ උන්වහන්සේගේ කාලය මගේ ප්‍රේමන්තේ. උන්වහන්සේගේ වචනය අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා. වචන ගන්න. මම නුඹ ආරක්ෂා කර කියන්න. මම නුඹ ආරක්ෂා කර. නුඹ මගින් සියලු මිනිසුන් සමග. නුඹ මගින් සියලු මිනිසුන් සමග. කිවිසුමක් කරන්නෙමි. කිවිසුමක් කරන්නෙමි. දැනට ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනේ කිවිසුම කියන්නේ ට්‍රීටි කොන්ට්‍රැක්ට් එකක්. කවනන්ට් එකක්. ඒ කියන්නේ ද්විපාර්ශ්වික. උන්වහන්සේ ඔබයි අපි එක කතා කරේ රිලේෂන්ෂිප් එකක්. රිලේෂන්ෂිප් එකේ උන්වහන්සේ එකයි දේව තාත්තා පුතා අතර සම්බන්ධතාවයේ ශුද්ධාත්මය අනුගන්නේ. ඒතර උන්වහන්සේ එකයි කියන්නේ සේනාකුළුවේ ඉන්න ස්වාමීන් වහන්සේගේ ඉහළින් ලැබෙන බලය වෙනකන් ඉන්න. මොකද මොගියෙන් වෙන් වෙලා ඔබට කිසි දෙයක් කරන්න බෑ. වෙන් වෙන තැන ශුද්ධාත්මයano තමයි ආයිත් එකතු කරන්නේ. ඒතර මේ මිදි වැලේ බලය මිදි අත්තට එනවා වගේ ශුද්ධාත්ම ඵල ප්‍රේමය ඉවසීම කරුණාව ආත්ම දමනය වගේ ප්‍රමාන්තෙනි මේ ඵල දරන්නේ උන්වහන්සේ සම්බන්ධ වුණායින් පස්සේ. ඒකයි ජේසුස් කිව්වේ එළියට යන්න කලින් ඉන්න ඉහළින් බලය ලැබිලා ඔබ මට සම්බන්ධ වෙනකම්ම. පුරාණ කිවිසුමේ ඒ සම්බන්ධතාවය ගත්තේ ශුද්ධාත්මයano හරහා නෙමෙයි. ශුද්ධාත්මයano දෙන්නේ ජේසුස් මැරිලා උත්ථාන වුණායින් පස්සේ. පුරාණ කිවිසුමේ සම්බන්ධතාවය කිවිසුමක් එක්ක නීතියක් එක්ක තිබුණේ. ඒතර ඔබ මේක නීති 50 ඉෂ්ට කරද්දී ඔබ මගේ ජනතාව වෙනවා මම ඔබේ දෙවියන් වෙනවා. ඒක තමයි කිවිසුම. ඒක කැඩිච්ච හැම වෙලාවෙම නන්නත්තර වුණා. නමුත් නව කිවිසුමේ කතා කරන්නේ ඔබ මාව අදහන්න. එතකොට ඔබ ගැලවෙනවා. ශුද්ධාත්මයන් තුල තමයි ඒ දේව සම්බන්ධතාවයට යන්නේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි. ඇතහිල්ලෙන් මගේ ප්‍රමාන්තනේ. ඒ ගැඹුරු සම්බන්ධතාවයයි ස්වාමීන් වහන්සේ ආරයම් කරන්නේ. ප්‍රශංසා වේවා. වචන ගන්න. මම නුඹ කරම් දැනට පාළු වී ඇති නුඹේ දේශය කියන්නේ. දැනට පාළු වී ඇති නුඹේ උරුම කරගන්න. නැවත උරුම කරගන්න. මම නුඹට දෙන්නෙමි. ඒ තන ඒ පාළුව ඒ විනාශ වෙච්ච තන කුටු වෙච්ච තැන උන්වහන්සේ කරන දෙයක් තියෙනවා. සුදුසු කාලයේදී ඔබ පිට පණින්නේ නැතුව මගේ ආදර ප්‍රේමන්තනේ එතන ඉන්න ස්වාමීන් වහන්සේ උත්තර දෙන වෙලාවක් තියෙනවා. ඒක ඔබ මම ඇදහිල්ලෙන් අයිති කරගන්නේ. වචන කියවගෙන යන්න. හිරකරුවන්ට නිදහස්ව යන්න කියාද අඳුරේ සිටින්නන්ට ආලෝකයට එන්න කියාද මම කියන්නෙමි. හැම මාර්ගයකදීම ඔවුන්ට කෑම ලැබෙයි.
ඔවුන් යන කවර මාවතකදී වුවද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇතිවේ. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ දවසේදී දැන් කතා කරන්නේ නැති උන්වහන්සේ ඔබට ප්‍රකාශ වෙන්නේ නැති උන්වහන්සේ අනාථ වෙච්ච තැනක ඔබ තියලා ඉන්න උන්වහන්සේ ඒක ඔබව සූදානම් කරන පිඟාන හොදන කාලයක් ඒකේ හේන වගා කරන්න ගස් ගිනි තියලා බැකෝ කරලා පෙරලන කාර්යයක් ඒ පරණ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරන කාලයක් ඒක කරන්නේ උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන උත්තර දෙන කාලයක් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒ කාලෙදී අපිට හිතනවා උන්වහන්සේ අපිව අමතක කරලා කියලා. උන්වහන්සේට අපිව පේන්නේ නැහැ කියලා. මගේ ආදර ප්‍රේමන්තයනි වචන කතා කරලා කියනවා. ඔවුන් සාපිපාසව නොවන්නේ ගිනි අවුවෙන්වත් මරු කතරෙන්වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ මන්ද ඔවුන්ට අනුකම්පා කරන තැනන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වනසේක දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යනසේක. හැබැයි අපේ අත්දැකීම මොකද්ද? දෙවියන් වහන්සේගේ දැක්ම එහෙම වුණාට මම කඳු හරහා මහා මාවතක් සාදා මගේ සෙනග ගමන් පිණිස මාර්ගය සූදානම් කරන්නේ මේ. මාගේ සෙනගගෙන් සමහරක් ඊළඟ පගන්තියට ගන්න. යන් තා පහලට යන්න. වෙලාව ඉවරයි. හරි. 14ට යන්න. ඒ ජෙරුසලමේ වැසියෝ කියන්න. ඒ ජෙරුසලම් වැසියෝ. හැමෝම කියන්න. ඒ ජෙරුසලමේ වැසියෝ. ඒ ජෙරුසලම් වැසියෝ. සමිදානෝ අප අත්හලසේක. සමිදානෝ අප අත්හලසේක. අප මතක නැති කළසේකයි කිය. අප මතක නැති කළසේකයි කිය. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබට මට තේරෙන්නේ ඔබට මට ගෝචර වෙන්නේ උන්වහන්සේව දැනුනොත් තේරුනොත් විතරයි උන්වහන්සේව ඇහුනොත් විතරයි මගේ ආදර ප්‍රේමන්තයනි. එතකොට හිතන්නේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඔබගේ මගේ ඔබට මට මගේ ප්‍රේමන්තයනි මේ සෙන්සස් වලට ඔබ මාව අහුවෙන්නේ. ඒක ඇහැට පේන්න ඕනේ කනට ඇහෙන්න ඕනේ හමට දැනෙන්නට ඕනේ අතට අහුවෙන්නට ඕනේ පයට පෑගෙන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තයනි මේ තන ඔබට එහෙමයි ඔබ අයිති කරගන්නේ. රසය දැනෙන්නට ඕනේ සුවඳ එන්නට ඕනේ. හැබැයි මේ හැම දෙයක්ටම එහා තැනකට උන්වහන්සේ ඉන්න පුළුවන්. උන්වහන්සේට ඉන්න පුළුවන්. මම පුංචි ළමයිගෙන් අහනවා පුතේ ඇස් පියාගන්න කියලා. ඇස් පියාගන්න කියලා. ඇස් පියාගන්න මම කියන්නේ. ඇස් පියාගෙන හොරෙන් බලන්න එපා. ඇස් පියාගන්න හැවම මං කියනවා ෆාදර් පේනවද කියලා. ඒකල කියනවා නෑ ෆාදර් කියලා. මං කියනවා ඇස් අරින්න. ඒතර ඇස් පියාගෙන ඉන්නේ නැති ෆාදර් පේනුනේ නැද්ද? පේනුණා. නෑ පේනුන්නේ නෑ. හැබැයි ෆාදර් හිටියද? ඔව්. ඊට පස්සේ මම කියනවා ඇස් පියාගන්න කියලා. ඇස් පියාගන්න. නෑ ඇස් පියාගන්න ඇත්තටම ඇස් පියාගන්න. 1 2 3 ඇස් පියා. බලන්න එපා. හොරෙන් බලන්න එපා. දැන් ඇස් අරින්න. දැන් ෆාදර්ව පේනවද බබාලා? ෆාදර්ව පේනවද පැටියෝ? නෑ. ෆාදර් ඉන්නවද? ඔව්. හැබැයි පේන්නේ නෑ. ඇස් ඇරියත් පේන්නේ නෑ කියලා මම කියනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි. අපිට උන්වහන්සේ ඔබට මට ඔබගේ පංචේන්ද්‍රියන් වලට ගෝචර විදියට නෙමෙයි ඉන්නේ. හැමතිස්සෙම. උන්වහන්සේට පුළුවන් ඔබට දැනෙන තැනින් හැංගිලා උන්වහන්සේට නොපෙනෙන විදියකට ඉන්න. ඒතර ඔබට මට හිතෙන්නේ අමතක කරලා කියලා. එතනයි මගේ ප්‍රේමවන්තයනි කනෙක්ෂන් එක ඕනේ. අදහනවා විශ්වාස කරනවා පේන දෙයක් නෙමෙයි. උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි තෝමස්ට නොදැක විශ්වාස කරන අය භාග්‍යවන්තයි. කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තැනකදී ඔබට අදහන්න ඔබ ඉගෙන ගන්න විදියක් තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියන බලන්න මේ වචනය. 15 වෙනි වගන්තිය. සමිදානෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. මවකට හැකිද? කුසේ දරු බිලිඳා අමතක කරන්න. සමහර අම්මලට නම් පුළුවන්. මොඩර්න් posh mothersලාට එහෙම කරන්න පුළුවන්. because they have their own lives and children have to say ළමයි දෙහාගේ ලාගල බලා ගන්න මම මගේ බාල බලා ගන්න එහෙම කටිය දැන් ඉන්නවා. හැබැයි සාමාන්‍යයෙන් අම්මා කෙනෙක්ට දරුවෙක්ව අමතක කරන්න බෑ. අමතක කරන්න බෑ. ඒක වෙන්න බැරි දෙයක්. තේරුණාද කියලා? ඒක එහෙම වෙන්නේ නෑ. එතන මේ ලෝකයේ උන්වහන්සේ ගන්නේ මේ ලෝකේ ගැඹුරුම බැඳීම. ඒ අම්මා දරුවා කියන තැන. එකකින් අදහස් කරන්නේ තාත්තව හැල් වෙනවා කියන එක නෑ. දැන් මෙතන ගන්නේ කනෙක්ෂන් එක. කනෙක්ෂන් එක
අර ගැහණියකගේ ඒ ෆෙමිනින් සයිකොලොජි එකේ කෙමිස්ට්‍රි එකේ විදිය වැලක් වගේ එතන එක. දැන් දරුවව ඒ අම්මගේ තියෙනවා එක. ඒ දරුවව ඇගේ ගාගෙන උතාගෙන ඉන්න ගතිය අර පෙකෙන වැලෙන් සම්බන්ධ වෙලා වගේ කිරි දීලා හැදුවා වගේ. ඒ කියන්නේ අම්මා සමහර වෙලාවට මගේ ආදර ප්‍රමාන්තයනේ දැන් කට්ටිය කතා කර කර ඉන්නවා. දැන් පුංචි පොඩි පැටියා කොට් එකේ ඉන්නවා නම් කට්ටියම මේ කතා කරනවා. කාටවත් ඇහෙන්නේ නැති දේ අම්මට ඇහෙනවා. එකපාරේ යන්න නැගිටලා දුවනවා. ඒ කියන්නේ අපිට කාටවත් ඇහෙන්නේ නැහැ. එහෙම කනෙක්ෂන් එකක් තියෙනවා. උනාස කියනවා හැකිද අම්මා කෙනෙක්ට දරුවා අමතක කරන්න? බැහැ. හැබැයි අම්මා දරුවව නර්සරි එකේ දාලා එනවා. පොඩි එකා බෙරි යන්න කම්බි අර දැල්ල අල්ලගෙන අම්මා යනවා. අමතක කරලාද? නෑ. අමතක කරලා නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඒ නිසා ඒ තන අම්මා කෙනෙක්ට පුළුවන් ද දරුවව අමතක කරන්න? උනාසි කතා කළා කියනවා. එසේ කළත් වචන ගියා. හරි. ඇයට සමිදාන මෙසේ වදානසේක මවකට හැකිද ඇගේ කුසියද පිළිඳ අමතක කරන්න. හැකිද ඇයට කියන්නේ ඇගේම කිරිදරුවාට පෙම් නොකරන්න. මවක ඇගේ දරුවා අමතක කළත් මම නම් කිසිදා නුඹ අමතක නොකරමි. මගේ ආදර ප්‍රමාන්තයනේ. උනාස කියනවා කවදාවත් මං ඔබව අමතක කරන්නේ නැහැ. මේක ඔබගේ ජීවිතයේ ලේවල දමන ශිරාහරා ගන්න ගත්තොත් ඔබගේ සිද්ධිවලදී ඔබ උනාසට තේරෙන්නේ නැති තැනදී ඔබව කිසිම කෙනෙක් නැහැ කියලා තැනදී ඔබට මේ කනෙක්ෂන් එක ආවොත් මගේ තාත්තා මාත් එක්ක ඉන්නවා. උනාසේ ශුද්ධාත්මයන් තුළ මගේ ප්‍රමාන්තනේ අද හිල්ලේ ගමන අදහනවා කියන්නේ මගේ ප්‍රමාන්තනේ ඔබගේ ස්නායු අයින් මේ වෙලා හිරි වැටිලා නම් වෙලා කිසිම අවුලක් නැතුව ඉන්නව නෙමෙයි. රිදෙනව නැති වෙන්න. ඒ තනිකම් පාළුව දැනෙනව නැති වෙන්න. ඔබ මිනිස්සෙක් විදියට ජේසුට ඒ සියලුම හැඟීම් දැනුණා. ඒකෙන් අදහස් කරන්නේ ඒවා නැහැ වෙනවා කියලා. ඔබ නිකන් ලාදුරු ඇදිලා වගේ නිකන් ගල් ටික් වෙලා ඉන්නව නෙමෙයි. ඔබ සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි ඔබ අදහනවා මගේ තාත්තා මාව අමතක කරන්නේ නැහැ. කවුරු අමතක කරන්නේ? නැසම මාව අමතක කරන්නේ නැහැ. සිද්ධිවලදී මිනිස්සු ජීවිතේ පාවිච්චි කළ විසිකලා රිත්තලා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරලා හැම දෙයක්ම නැති වෙච්ච තැන විශ්වාස කරනවා. යෙසායා 49:15. මගේ තාත්තා මාව අමතක කළා නෙමෙයි. හැබැයි මට තේරෙන්නේ නැහැ. ඇයි උනාසේ මේව කරන්න කියලා තේරෙන්නේ නැහැ. ජේසු මල්ලි වෙන කිව්ව එකයි. හැකිනම් මේ තාත්තේ ගන්න තාත්තේ. මගේ කැමැත්ත නෙමෙයි බාස්ගේ කැමැත්ත. ඒක අමාරුයි. ඒක මොහොතකටවත් ඒ ආදරේ සැක කරන්න එපා. ඒ ආදරේ ඔබට සැකයි නම් ඔබ උන්වහන්සේගේ පාමුලට ගිහලා ශුද්ධාත්මයන් වයදින්. ඒකයි ප්‍රශංසාවේදී වෙන ලස්සන දේ. අපි ප්‍රශංසා කරද්දී ඒ ශුද්ධාත්ම ආලේපයට අපි යනවා. ශුද්ධාත්ම ආලේපය තුළ උන්වහන්සේ සම්බන්ධතාවයට ගේනවා. ඒකයි රෝම 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 6 වෙනි 5 වෙනි වගන්තියේ කතා කරලා කියනවා එවැනි බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ු දේව ප්‍රේමයෙන් අප සිත් පුරවනසේක. ශුද්ධාත්මයන් ආදරෙන් පුරවනවා. පීඩාවෙන් ඉවසීමෙන් තැන්පත් බවෙන් කිසිදා නොසිතන බලාපොරොත්තුවක් දෙනවා. ඒකයි ශුද්ධාත්ම ගැන දෙන වෙනස. ශුද්ධාත්මයන් තුළ ජීවත් වෙන කෙනා මගේ ප්‍රමාන්තනේ ඇත්තටම ඩෝප් වගේ තමයි. ඩෝප්. ඒ කියන්නේ අර සුරා සොඬේ ගිරි කුලකින් විසිරි මහ පොළවට පාවී ඇති ගත දැවටෙන ඒ සීත පවන් රැදි ආව සැපයි කිවවලු වැටලා චප්ප වෙනවද නැහැ. ඉතින් ෂොක් කියන පැරෂුට් එකේ වගේ තේරුණාද කියන එක මගේ ආදර ප්‍රමාන්තනේ තේරුණාද? ඒ කියන්නේ ඒ වෙලාවට ඩෝප්. ඒ කියන්නේ ලෝකයේ දේට වඩා වෙන තැනක ඉන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ ශුද්ධාත්මයන්ට කීර්ති. ඇත්තටම අර පෙම්වතුන් පිස්සු වැටෙන්නේ ආදරේ. ඒ පිස්සු වැටුණයින් පස්සේ අනිත් අය මොනවද කියන්න කියලා අදාළම නැහැ. ජීවිතේ ගන්න පුළුවන් මොන තරම් රිස්ක් ගන්නවද මගේ ප්‍රමාණය. පෙම්වතුන් කියන්නේ මොන තරම් රිස්ක් සියලුම දේ අතහැරලා
ලුණුයි බතුයි කාලා සාරි කර්ටන් වලට එල්ලලා නැද්ද? පැල්පත් වල ජීවත් වෙන්න කියලා ඔක්කොම දාලා යන්න තරමට විශ්වාස කරනවා. අපි ජීවිතේ ජේසුගේ ආදරය ශුද්ධාත්මයෙන් අතර පිරුණායින් පස්සේ දේව ආදරයෙන් පිරුණායින් පස්සේ මගේ ආදර පිළිබඳ වෙනම කනෙක්ෂන් එක වෙනම ජීවිත ස්වභාවයක් උන්වහන්සේ එතන අරගෙන යන්නේ ඒකයි. ඒක අපේ යාඥාවල් එන ඩල් යාඥාවල් එන බොල් තේරුණාද කියන එක. ඒ කියන්නේ මේවල කිසිම ඒකයි සමහර වෙලාවට කියන්නේ දැන් ඔය ගියාම ප්‍රශංසා මේවලට ගියාම තම සමහර වෙලාවට පාස්ටර්ස් ගාවට ගියාම ඒ ගීතිකත් එක්ක ප්‍රශංසා සුද්ධාත්මයන්ව සීමා කරන්න බෑ කතෝලික සභාවට. ඒක අපි ඕන තැනක පිළිගන්නවා. සුද්ධාත්මයන්ව කතෝලික සභාව විතරක් නෙමෙයි හැම දහමක ඇතුලේ සුද්ධාත්මයන්ව ක්‍රියා කරනවා. එකයි දෙවනි මතිකාන මන්ත්‍රණය සභාව කියන්නේ there are rays of truth in every religion. හැම ආගමකම ගැලවීමේ සත්‍යතාවයන් හැංගිලා තියෙනවා. ඉර තියෙන්නේ සභාවේ හරි ජේසුස් තමයි ඒ ඉර අනිත් හැම දහකමකම ඒක තියෙනවා. මගේ ආදර බෙමතේනි එතනදී අපි මොකද වෙන්නේ? අපි නිකන් ඔය හුරුවේ අර පුරුද්දක් වෙලා පුරුද්දක් ඔය පුරුදු වෙලා ඔය එනවා යනවා ලබනවා යනවා කොන්ත කියනවා යනවා එනවා නුවණ කරනවා යනවා පාස් කරනවා චතාරි කරනවා එනවා ලබනවා ඉතින් අර නිකන් පුරුද්දක් එක්ක ජීවිතේ වටින දේ හම්බුනමත් ඒක අයිති කරගන්නේ නැහැ. ඒක උනාසි තාබෝර් වලට එක්කගෙන ගියේ කල්වාරියට යන්න ඉස්සල්ලා කල්වාරිය තුල තේරුම තියෙන තාබෝර් වල ඒ සුද්ධාත්ම බලය අත්දැකීම ජේසුව දැනෙන තැනක තියෙන්න ඕනේ ඔබගේ ජීවිතේ එක්ස්පීරියන්ස් එකක්. සේනාකුළුවක් අපිට නැත්තම් සේනාකුළුවේ අත්දැකීමක් නැත්තම් ඔබ ජීවිතේ මගේ ප්‍රේමවන්තනේ ඔබ යන්නම් වාලේ කරන්නම් වාලේ හරියට අර එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ නැතුව නේද තාගන තල්ලු කරගෙන යනවා. අර දෙන්නේ ජනප්‍රියා නැද්ද? ප්‍රියාගෙන් ඉල්ලනවා අනේ ජනා මට මේ පොරව පොඩ්ඩක් දෙන්න කියලා. පොරව පොඩ්ඩක් දෙන්න. පොරව නෙමෙයි නියම භාණ්ඩයක් තියෙනවා කියලා අර එන ගාල ගස් කපන මැෂින් තියෙන්නේ ඒකක් ගෙනල්ලා දෙනවා. මේ මොකද අලුත් එක ඊයේ ගත්තේ නියමයි. දැන් මිනිහා ගිහිල්ලා ඊට පස්සේ විනාඩි 10ක් පැයක් භාගිට පස්සේ කොන්දල්ලා ගෙනවා. අනේ අම්මා ජනා මොකද්ද මේ කැපෙන්නේ නේ? අම්මෝ කොන්දත් රිදෙනවා. කැපෙන්නේ? කියලා ජනා මොකද කරන්නේ? අර එකේ ඉතින් අදින ස්ටෑන්ඩ් අපි ස්ටාර්ට් කරන්නේ. ප්‍රියානා මොකද්ද මේ සද්දේ? ඒ කියන්නේ මිනිහා ස්ටාර්ට් කළා නෑ. ඒකෙන් ගහලා. තේරුණාද? කොන්ද කැඩෙන්නේ නැද්ද මගේ ප්‍රමාණය? ඉතින් ඒ වගේ තමයි ඔබගේ මගේ ජීවිතේ. උන්වහන්සේ ශුද්ධාත්මයන් තුළ ස්ටාර්ට් කරගන්නේ නැතුව, අතුලාන්ත බලයක ජීවත් වෙන්නේ නැතුව තාගන තල්ලු කරන, වාහන තල්ලු කරන අනිත්තුන්ට බැන නැද්ද? තල්ලු කරගෙන යන්නේ. ඉතින් මේක එපා වෙන්නේ නැද්ද? මොකද ඔබනේ තල්ලු කරන්නේ. ශුද්ධාත්මයන් තුළ අද ජේසුස් කතා කරලා කියනවා. ඒක වෙනම ගමනක් මගේ ප්‍රමාණය. වෙනම සම්බන්ධයක් චතාරික කාලේ ප්‍රශංසා කරලා මම නැති වෙන්න බැනුම් ආපු මිනිස්සෙක් තේරෙනවද කියන්නේ තහනම් කරලා බැනුම් අහලා පොඩි ස්වාමිලා වෙලා ඉන්න කාලේ චෝදනා ලැබලා මොනවද ඩ්‍රම් ගහලා මොනවද චතාරික කාලේ ඉතින් අද වෙද්දි උන්වහන්සේ නිදහස දීලා තියෙනවා. ඉතින් මෙතනට ආවේ ලේසියෙන් නෙමෙයි. ඉතින් ඔය අත්දැකීමේ හැපි බැනුම් අහලා චෝදනා කරලා අද මෙතන ඉන්නේ. ඒක වෙනකොට එක සනාත වෙච්ච දෙයක්. ශුද්ධාත්ම දැකීමට යනවා කියන එක. අද ජේසුස් කතා කළා කියනවා මහා දයාබර සම්බන්ධතාවයක් ගැන. ප්‍රශංසා වේවා. කතා කියවන්න පුතේ. එහෙත් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාගේ පියාණන් වහන්සේ නොනැවතීම වැඩ කරන සේක. මමත් වැඩ කරමි වදාළ සේක. මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසුස් මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒක ඊයේ හේතුව. ඊයේ හේතුව මොකක්ද? ඊයේ හේතුව බෙතෙස්දා පොකුණේ මිනිස්සයාට උන්වහන්සේ පැදුර අරගෙන යන්න කිව්වා. පැදුර අරගෙන යන්න කියද්දී පරිසිවරුන්ගේ ප්‍රශ්නේ වුණේ මොකක්ද? තේරුණාද කියන එක? පරිසිවරුන්ගේ ප්‍රශ්න ඊයේ නේද? ඒකනේ හරි. ඊට පස්සේ පරිසිවරුන්ගේ ප්‍රශ්නේ වුණේ මොකක්ද? අන්න සබතේ පැදුර අරන් යනවා. ඒ කියන්නේ අවුරුදු 38ක් කොර වෙලා හිටිය ගමන් නෙවෙයි කියන්නේ. පැදුර අරන් කවුද පැදුර අරන් යන්නේ කිව්වා. කවුද? යකින මම දන්නේ නැහැ කවුද පැදුර අරන් කිව්වා. කාම කියනවා. ඊට පස්සේ ජේසුස් කතා කරලා කියනවා ආයි මේ වගේ දෙයක් කරන්න පව් කරන්න එපා වෙනවා කියලා. ඊට පස්සේ කියන එයා කියලා සාක්ෂි දනවා ජේසුස් එක කරේ කියලා. එයාලට ප්‍රශ්නයක් වෙනවා. සබතේ කවුද වැඩ කරන්න කිව්වේ කියලා. ජේසුස් එකට කියනවා ඒත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා වචන ගන්න නැවත. මාගේ පියාණන් වහන්සේ නොනැවතීම වැඩ කරන සේක.
මමත් වැඩ කරමි. මමත් වැඩ කරමි. මගේ ආදරේ මන්ත්‍රේ මට වැඩක් නැහැ. ඔයාලගේ කතන්දර. හරිද? ඔයාලගේ සම්ප්‍රදාන අවුරුදු ගණන් පැල් බැඳගෙන ආව ක්‍රමවේද මට වැඩක් නැහැ. මගේ තාත්තා වැඩ කරනවා. ඒ නිසා මම වැඩ කරනවා. මම තාත්තගේ පුතා. එච්චරයි. මට වෙන කිසිම හේතුවක් අයිති නැහැ. ඒ දරුකම තාත්තා පුතා සම්බන්ධකම ගෙනාවේ ශුද්ධාත්මයන්ෝ. මගේ ආදරේ මන්ත්‍රේ එක මහා ඇතුලේ රිලේෂන්ෂිප් එකක්. ඉරහඳ පහ වෙනවා. නමුත් උනාසගේ තිරම වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ හැම රිලේෂන්ෂිප් එකක්ම නැති වෙනවා. සමහර අය කියනවා අපි මැරෙමු ඩාලින් කියලා නේද? මේ ලෝකේ අපිට ඉන්න බෑ. අපි මැරෙමු. ඉතින් දෙන්න මැරෙනවා. තේරුණාද කියන්නේ? ඔබ හිතනවා ඒදී හම්බ වෙනවා කියලා. අනේ ඔයා මල සුදු වෙලා. වැලකින් හම්බෙන්න ගන්න. ඒදී අඳුරන්නේ නැහැ. තේරුණාද කියන්නේ? ඒ ආවාහ විවාහ වෙන්නේ නැහැ. ඒක වෙනම ජීවිතයක්. උන්වහන්සේ විතර අපි දකින්නේ මගේ ප්‍රේමාන්තය. ඒ නිසා මෙතන පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ සම්බන්ධතාවය කියද්දී මේ ලෝකේ හැම රිලේෂන්ෂිප් එකක්ම නැති වෙනවා. ඒක උන්වහන්සේ ගේන්නේ ගැඹුරම සම්බන්ධතාවය. හැකිද මවකට කිරිදරුව අමතක කරන්න. එහෙම අපේ ජීවිතේ හැම ආදරය කරන කෙනෙක්ම නැති වෙනවා. ඔබ නැති වෙන මතක තියාගන්න. ඒක වෙනවමයි. මම ඕඩිනේෂන් එකෙන් පස්සේ අපේ අම්මට අම්මේ ගෙනත් දුන්නා නේද? රෙදි පටියක්. ඒක තියෙනවනේ. ඒ තමයි ඕඩිනේෂන් එකේ මගේ අත් දෙක බැඳලා ඔයිල් දානවා. ඒක අම්මට ගිහිල්ලා දෙනවා. සමහර වෙලාවට අම්මගේ මරණයේදී ඒක අම්මගේ ඇස් දෙක වහන්නේ ඒ රෙදි පටියේ. ඔබ හිතන මා මුස්පේතු කතාවක් කියන්නේ මෙතන අම්මත් එක්ක කියන්නේ. මම හිතනවා ඇතනේ. එක්ක මම නැති වෙනවා ඔක්ක අම්ම නැති වෙනවා ඒක දන්නේ නැහැ. මේ නැති වෙන එක කතෝලිකයන්ට මරණයම මුසල කතා කියන්නේ මගේ අවශ්‍ය තරම් අනේ මට නම් එපා කාගේවත් අවශ්‍ය ඉක්මනට යනකම් තමයි බලන් ඉන්නේ නැද්ද? අපිට මරණය මගේ ප්‍රේමාන්තනේ මොකක්ද? ජේසුව දකින්න තැනනේ. එතනදී අපේ ගෙදරේ ලස්සන මැදකීම තාත්තා නැති වෙච්ච තැනදී අපි කවුරුත් ඇඬුවේ නැහැ. අපි නඩන්න ඕනුන්නේ නැහැ. තාත්තව තාබරව අපි සම්බන්ධයි. ඒක වෙනම අත්දැකීමක්. ඒතර මේ ලෝකේ බැඳීම් මේ ලෝකේ අල්ලගෙන ඉන්න තැන් නැති වෙනවා හැම එකක්ම. හැබැයි උනාස කතා කළා කියන අතුලාන්ත ගැඳීමක්. අතුලාන්ත බැඳීමක්. ගැඹුරු බැඳීමක්. තාත්තත් එක්ක. මං කරන්නේ මගේ තාත්තා කියන දේ. ජේසු කියා දුන්නේ ආදරය කරන්න නෙමෙයි ආදරය කරන්න නැතුව ඉන්න ආදරය කරන්න. හැබැයි ඔය ආදරයේදී ප්‍රොසෙස් කරගද්දී මගේ කරගද්දී තේරුණාද කියන එක මගේ කරගද්දී තේරුණාද? අපේ අම්මා හැම කෙනෙක් තමයි. ඔහොම හිටියට. අපි හතර දෙනාම යවන්නේ නැහැ වෙන කොහෙවත්. අර මෙහෙම ගේ ඇතුලේ තියාගෙන හිටියේ නැද්ද? ඉස්කෝලේ යද්දිත් එක්කන් යනවා. ටියුෂන් යද්දිත් එක පිටිපස්සෙන්මයි ඉන්නේ. මල වදයක් වුණා සමහරලාට ඉතින් ඕන දෙයක් කරගන්න බෑනේ. ඉතින් ඒ කියන්නේ පිටිපස්සෙන්ම අම්මා මට කිව්වා නම් සෙමිනරි යන්න එපා පුතේ කියලා. ඉවරයි. සෙමිනරි නිකන් ගියා විතරක් නෙමෙයි. යුද්ධ කාලේ බෝම්බ ගාන කාලේ යාපනයේ යන්නත් මම අවුරුද්දක් ඉල්ලගෙන ගියා. වචනයක් කිව්වේ නැහැ. මට මතකයි සිල්ලාලේ ඉඳන් කෝල් කරයාට කෝල් කළා කිව්වේ අම්මේ මම ජේසුස් කියනවා මට තව අවුරුද්දක් ඉන්න කියලා. විනාඩි දෙක තුනක් නිශ්ශබ්දව හිටියා. එයා දන්නවා උන්ට බය වුණා වෙන්න ඇති. හැබැයි ජේසුස්ට බාර දීලා හරි පුතේ. ජේසුස් කියනවා නම් කමක් නැහැ. අපි ජීවිතේ පොසෙස් කරගත්තොත් අපි ජීවිතය තුවාල කරනවා. ස්වාමින් වහන්සේ තුල ආදරය කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ මිනිස්සු ඒ කියන්නේ එතනදී අපි ඇත්තටම ආදරය කරනවා. ඇයි අපිට රිදෙන්නේ? මගේ ප්‍රේමාන්තනේ මගේ ඔයා මගේ විතරයි මගේ පන්න මගේ වස්තුව මගේ දෙයියෝ මගේ ඒ කියන්නේ එතකොට අර මිනිස්සයව හිර කරලා බෙල්ල මිර කරලා තියාගන්නවා. තේරුණාද කියන එක? ඉතින් එතනදී තමයි එතන අතරින්න බෑ. එයා ඔයාගේ නෙමෙයි. පැටියෝ ආගම එයා වගේ නෙමෙයි. එයා දෙවියන් වහන්සේගේ. ඔබට අයිති නෑ. ඔබට දුන්නේ කාර්යයක් සඳහා. ඔබට දුන්නේ මෙහෙවරක් සඳහා. ඒතන ඒ මෙහෙවරෙන් පස්සේ එයා උන්වහන්සේ ගාවට යන්න ඕන. ස්වාමීන් වහන්සේ දුන්නා. ස්වාමීන් වහන්සේ ගත්තා. මේක අවබෝධ නෑ. අපි මේ ජීවිතයම ප්‍රියයන්ගේ වෙන්වීම දුකක් ජීවිතං අනියතං කියන තැනක නෙමෙයි අපි ඉන්නේ. ඊට වඩා එහා තැනක දයාබරව මම ආවේ උන්වහන්සේ ගාව ඉඳන් මම උන්වහන්සේ ගාවට යන්න ඕන කියලා දැනගන්නවා. බලන්න ජෝන් තුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය.
ජොන්තුමාගේ 13 ජේසුගේ ජීවිතේ මේක අයිති කරගත්ත දෙයක්. උන්වහන්සේ කතා කළා කියනවා පළවෙනි වගන්තිය තමන් මෙලොවින් ඉක්ුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. ආව තැනට යන්න ඕන කියලා දැනගත්තා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. ප්‍රේම කළසේක. අන්තිම දක්වා අන්තිම ප්‍රේම දක්වාම කළසේක. ඔවුන්ට ප්‍රේම කළසේක. ඒ තමයි කාර්යය. ඒතර මගේ කරගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙක් මාව සතුටු කරන්න නෙමෙයි ඉන්නේ. මම ඉන්න ඕන විදිහට ඉන්න ඕනේ නැහැ. මම කියන දෙයට ඉන්න ඕනේ නැහැ. ජීවිතේ ස්වාමීන් වහන්සේ තුල ආදරය කරනවා කියන්නේ මහා පුදුම නිදහස් තනක්. දැන් මේක ඔබට අද කියලා හිට කරන්න බෑ. මටත් කරගන්න බෑ. බොරු කියන්න ඕනේ නැහැ. තේරුණාද මේ රහත් ගංග සෝවාන් තලයක ඉන්නේ නැද්ද? එනද මෙහෙම ආවෙලා යන්න ඕනේ නැද්ද? එහෙම එකක් නෙමෙයි. හැබැයි මට කරගන්න අමාරු නයි කියලා මම ලියුතු දේ නොකිය ඉන්න බෑ. ඒක අපි එතනට යනවා. ජේසු අයිති කරගන්න සමහර වෙලාවට පුද්ගලයන්ගෙම රිදෙන්න අපි ඒව අතහැරලා ජේසුට බාර දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ දවසේදී අපි හරියට ආදරය කරනවා. හරියටම ආදරය කරනවා. ඒකයි ජේසු කතා කරලා කිව්වේ මම කරන්නේ මගේ තාත්තා කරන දේ දැකලා. මගේ තාත්තා නොනවති වැඩ කරනවා. ඒ නිසා මමත් වැඩ කරනවා. ප්‍රශංසා වේවා. මේ කරුණ නිසා ජුදේවරු උන්වහන්සේ මරන්නට වඩා උත්සාහ දරුව මන්ද උන්වහන්සේ සබත කඩ කළා පමණක් නොව දෙවියන් වහන්සේ තමාගේම පියායයි කියමින් තමන්ව දෙවියන් වහන්සේට සමාන කරන සමානයයි ප්‍රකාශ කළ නිසාය. ජේසුට වඩා නෑ යාලා මරන්න හදනවද කියලා. ඊට වඩා දෑබර බැඳීමක් ජේසුට තාත්තා කෙරෙහි තිබුණා. වචන ගන්න. ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දෙනසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකිය. මගේ ආදර ප්‍රේමාන්තනේ උන්වහන්සේ ජුවන් 15 කියපු දෙයම එකට කියන්නේ ජේසු කියනවා. එදා කිව්වා අත්ත මිදිවැලෙන් වෙන්ව කිසි දෙයක් කරන්න බෑ. උන්වහන්සේ මිදිවැල මම අද ජේසු කියනවා මොකක්ද? පුත්‍රයාට. ඒ කියන්නේ ඒ මිදිවැල මම ඒ මිදිවැල කතා කරනවා. පුත්‍රයාට තාත්තගෙන් වෙන් වෙලා කිසිම දෙයක් කරන්න බෑ. සර්ව පරාක්‍රම දෙවි ස්වාමින් වහන්සේ ඉරහඳ මවපු ඒ මහා රාජාති රජතුන් දේවාදී දෙවිඳුන් ඒ උත්තම ශ්‍රේෂ්ඨ අධිපතියාණන් කියනවා තාත්තා නැතුව මට කිසි දෙයක් කරන්න බෑ. ඔබට මට අම්මා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? උන්වහන්සේ එහෙම කියනවනම් අපිට මොනවද වෙන්නේ මගේ ප්‍රේමාන්තයනි? අපිට මොනවද වෙන්නේ? අපි මොනවද මේ කරන්නේ? ඇයි මේ හති වැටිලා ඉන්නේ? එක්සැක්ට්ලි කාරණාව වැටෙනවා. කනෙක්ෂන් එකක නෙමේ වැඩ කරන්නේ. උන්වහන්සේ පැත්තක තියලා අපි අපේ ලෝක හදාගෙන තේරෙනවා අපේ දේවල් හදාගෙන ඒවල නැහිනවා. ඉතින් අපේ සැලසුම් උන්වහන්සේගේ කැමැත්තද කියලා අහලත් නැහැ. අපි හදාගෙන අනාගෙන වඩාගෙන ඉන්නවා. ඒක අපේ කරගත්තයින් පස්සේ යකාට ඕනේ කොහොමද? උන්වහන්සේගේ අයිතියෙන් ඔබගේ අයිතියට උතුරලා දෙන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි අද අපි උන්වහන්සේ ගාව නතර වෙමු. උන්වහන්සේ අමතක කළා නෙමෙයි ඔබ ඔය කට්ට කන්නේ. ඔබ නොදැනී ඉන්නේ උන්වහන්සේ අමතක කළා නෙමෙයි. උන්වහන්සේ ඔබව හදන්න කාලයකට දාලා අවබෝධ කරගන්න කාලයකට දාලා උන්වහන්සේ උත්තර දෙන්න ඉස්සෙල්ලා ඔබ හරි තැනකට ගන්න කාලයකට දාලා මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ ශුද්ධාත්මයන් තුළ සීවන්තුමාට ගල් ගහන වෙලාවේ අහස විවර වෙලා දෙව තාත්තගේ දකුණු පැත්තේ ජේසු ඉන්නවා දැක්කා. ජේසු කියනවා මම හැමදේම කරන්නේ මගේ තාත්තා කරන දේ දිහා බලාගෙන. අපිට එහෙම පේනොත් කොච්චර ලස්සනයිද? අපිට උන්වහන්සේව අපි හෙව්වොත් කොච්චර ලස්සනයිද? හැම උදයකම හැම දෙයකටම කලින් උන්වහන්සේගේ මූණ දකින්න දැඟලුවොත් කොච්චර ලස්සනයිද? අනිත් හැම දෙයක්ම දයාබරව ඔබගේ ජීවිතය දිගහැරෙනවා. එනිසා ලෝකයේ මත ලෝකයේ මුක්කු ලෝකයේ කන්ටැක්ට්ස් ලෝකයේ ඉන්ෆ්ලුවන්ස් ලෝකයේ තියෙන දේවල් නෙමෙයි. ජේසු හැමතිස්සම කිව්වේ මම කරන්නේ මගේ තාත්තගේ දේ. අද උන්වහන්සේ ඔබට කියන්නේ ඒකයි. උන්වහන්සේ කියනවා මලවුන්ට මගේ හඬ ඇසෙන වෙලාවක් එනවා මලවුන්ට. ඔබ මැරිච්ච තැන මොකක්ද? කනෙක්ෂන් එක කැඩිච්ච තැන. ඔබ මැරිච්ච තැන උන්වහන්සේ කතා කරනවා.
කතා කරලා ඒ සම්බන්ධතාවයට ගන්න. ඒ සම්බන්ධතාවයේදී ශුද්ධාත්මයන් ඔබ තුළ ක්‍රියා කරනවා. ජේසු තාත්තා දිහා බලාගෙන කරනවා වගේ උන්වහන්සේ කතා කරලා කියනවා පියාණන් වහන්සේ මට කොච්චර ආදරෙයිද තාත්තා මට කොච්චර ආදරෙයිද විස මන්ද පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින් තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන්වහන්සේට දන්වා දක්වා වදාරන සේක තවද ඔබ මවිත කරවන සුළු මීටත් වඩා මහත් ක්‍රියා දක්වා වදාරන සේක පියාණන් වහන්සේ මලවුන් උත්තාන කොට ජීවත් කරවන්නක් මෙන් පුත්‍රයානෝද තමන් අභිමත වූවන් ජීවත් කරවන සේක. 24 ඒකාන්තයෙන්ම මම ඔබට කියමි මාගේ වචනය අසා ඒවා වදාළ තැනන් වහන්සේ අදහා ගන්නාට සදාතන ජීවනය ඇත. 25 ඒකාන්තයෙන්ම ඔබට කියමි දේව පුත්‍රයාණන්ගේ හඬ කියන්න දේව පුත්‍රයාණන්ගේ හඬ මලවුන් හට ඇසෙන මලවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේය. පැය පැමිණෙන්නේය. දැනටම පැමිණ ඇත. දැනටම පැමිණ ඇත. සවන් දෙන අය සවන් දෙන අය ජීවත් වෙති. ජීවත් වෙති. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ වචනය අයිති කරගමු. ඔබගේ කැඩිච්ච බිඳිච්ච තැන උන්වහන්සේ ඔබව අමතක කරලා නැහැ කියලා අදහගමු. ඒ ග්‍රම් දයාබර සම්බන්ධතාවයට තාත්තා තුල ජේසු ජීවත් වුණා වගේ ජීවත් වෙන්න ඒ ශුද්ධාත්මාලය පිළිලා අද අපි අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට ඔසවලා යාඥා කරමු. මගේ ආදර ප්‍රේමාන්තනේ ජීවමාන ස්වාමීන් වහන්සේට අප අතරට එන්න කියමු. දනගසන්න.